right අපි දැන් පාඩම් කීපයක් අපි කතා කරා මුලින්ම විදුලි ධාරාව හැඳින්වුවා ඊට පස්සේ විදුලි විභවය වෝල්ටේජතාවය වගේ රාශීන් හැඳින්වුවා එතකොට අද අපි කතා කරන්න යන්නේ විදුලිය පිළිබඳව කතා කරන තවත් වැදගත් නියම දෙකක් ගැන right බලමු Kirchhoff නියම. Kirchhoffගේ නියම දෙකක් කියලා තියෙනවා. අපි ওই නියම දෙක වෙන වෙනම බලමු. එකක් Kirchhoffගේ ධාරා නියමය කියලා හඳුන්වනවා. අනිත් එක Kirchhoffගේ වෝල්ටේජතා නියමය කියලා කියනවා. සමහර අවස්ථාවලදී පළමු නියමය දෙවෙනි නියමය කියලා හඳුන්වනවා. පළමු නියමය කියන්නේ මොකද්ද? Kirchhoffගේ ධාරා නියමය තමයි පළමු නියමය කියලා හඳුන්වන්නේ. ඒතර අපි ඉස්සරම පළවෙනි නියමය ගැන කතා කරමු. ධාරා පිළිබඳව දීලා තියෙන නියමය. අපි බලමු. මෙන්න මෙහෙම කතාවක් තමයි ධාරා පිළිබඳ නියමෙදි කතා කරන්නේ. මෙන්න සංදියක් තියෙනවා. මේ සංදියට සන්නායක කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. මෙතන ජොයින්ට් එකක් තියෙනවා. සංදිය. ඉතින් මෙන්න මේකෙදී අපි හිතමු ධාරාවල් එනවා. මේ පැත්තෙන් I1 කියලා ධාරාවක් එනවා. මෙහෙන් I2 කියලා ධාරාවක් එනවා. මෙතනින් එළියට I3 කියලා ධාරාවක් යනවා. මෙතනින් එළියට I4 කියලා ධාරාවක් යනවා. නැත්නම් තුනක් ඇතුළට ඇවිල්ලා දෙකක් එළියට යනවා. මොන හරි එකක් එළියට යනවා. එහෙම වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අපි මෙතනදී හිතමු දෙකක් ඇතුළට යනවා දෙකක් එළියට යනවා කියලා. නැත්නම් තුනක් ඇතුළට ඇවිල්ලා එකක් එළියට යනවා වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. right. Kirchhoff කියන්නේ මෙහෙමයි. ධාරා නියමෙදි කියන්නේ තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ. තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ ධාරාවන්ගේ බීජීය එකතුව ශුන්‍ය වේ. එතකොට තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ ධාරාවන්ගේ බීජීය එකතුව ශුන්‍ය වේ. ඒතකොට සමහර අය තවත් විදිහකට කියනවා ඇතුල්වන ධාරාවන්ගේ එකතුව පිටවන ධාරාවන්ගේ එකතුවට සමානයි කියලා කියනවා. අපි බලමු ඔය දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට මම බීජීය එකතුව කියන පැත්ත ගැන කතා කරොත් බීජීය එකතුව කියන්නේ ධන ඍණ ભેදය සලකලා ගන්න එකතුවකට අපි කියන බීජීය එකතුවක් කියලා. බීජ ගත්ත කියන්නේ එමනේ. ධන ඍණ ભેදය සලකලා ගන්න එකතුවකට අපි කියනවා බීජීය එකතුවක් කියලා. එතකොට මම මේ නියමයේ නියමයේ යොදද්දී පහසුවක් විදිහට ඒ කියන්නේ අපිට පහසු විදිහක් තියෙනවානේ. පහසුවක් විදිහට මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරනවා. මම මේ සංදිය උඩ හිට ගන්නවා. මෙන්න මෙතන හිට ගන්නවා. සංදිය උඩ. හිට ගත්තාම මගේ පැත්තට එනවා. ඒ කියන්නේ සංදියෙන් දැන් මම මේ හිටගෙන ඉන්නවා හතරම සංදියේ. ඉතර පිටිපස්සේ ගමන මගේ පැත්තට එනවා. දැන් ඉස්සරහා දික් කරලා දියපලා මගේ පැත්තට එනවා. එහෙනම් ධනයි. ඊළඟට හැරෙනවා. මගේ පැත්තට එනවා. එහෙනම් ධනයි. ඊට පස්සේ හැරෙනවා. මගෙන් එහාට යනවා. එහෙනම් ඍණයි. ඊළඟ එකනත් මගේ පැත්තට නෙමෙයි ඉන්නේ මගෙන් එළියට යනවා. එහෙනම් ඍණයි. මගේ පැත්තට එනවා නම් ධන විදියට ගන්නවා. මගෙන් එළියට යනවා නම් ඍණ විදියට ගන්නවා. එතන මේක ගත්තොත් මම මේ හන්දියෙන් හිට ගත්තොත් මේ I1 කියන එක නා සැලකුවොත් මේ I1 හන්දිය දිශාවට එන්නේ. එහෙනම් එයා මොකද වෙන්න ඕනේ? ධනයි. දැන් මට ලියන්න පුළුවන් ධන I1. අපි ඉස්සරහට දාලා කොහොමද දාන්නේ? ඍණ આવොත් තමයි ඍණ දාන්නේ. ධන I1. ධන I1. ඊළඟට දෙවණි එක ගන්න. එයාත් මගේ පැත්තට එන්නේ නේ. මගේ පැත්තට එන්නේ. එහෙනම් මගේ දිශාවට එනවනේ ධන I2. ඊළඟ එක නා මෙතන හිට ගත්තාම එයා මගෙන් එළියට යනවා. එළියට යනවා නම් මොකද්ද ගන්න ලකුණ? ඍණ I3. ඊළඟ එක නා මගෙන් එළියට යන්නේ. එහෙනම් එයාත් ඍණ මගේ පැත්තට එනවා නම් ධන. ඒතර එළියට යනවා නම් ඍණයි. ඍණ I4. සමානයි බිඳුව. ඔන්න Kirchhoff කියපු. එතකොට මේ දෙන්න මේ පැත්තට ගියොත් ධන වෙනවනේ. එතකොට එනවා මොකක්ද? I1 ධන I2 සමානයි I3 ධන I4. මේක මේ පැත්තට ගියම ලකුණු දෙක ධන වෙනවා. එහෙමනම් දැන් මෙතනදී මේ නියමය ගත්තොත් අපිට කියන්න පුළුවන් සංදියකට
ඇතුල් වන හෝ පිටවන. ඒ කියන්නේ අපිට අර දිශාවක් තෝරගන්න පුළුවන් ඇතුල් වන හෝ පිටවන ධාරාවන්ගේ බීජීය එකතුව ශුන්‍ය වේ. එතකොට මේ සම්බන්ධතාවය පාවිච්චි කරොත් මට කියන්න පුළුවන් සංදියකට ඇතුල් වන ධාරාවන්ගේ එකතුව. ඇතුල් වෙන්නේ කවුද? මෙයයි මෙයයි. ඒක සමාන වෙනවා පිටවන ධාරාවන්ගේ එකතුවට. පිට වෙන්නේ කවුද? මෙයයි මෙයයි. එහෙනම් පිටවන ධාරාවන්ගේ එකතුවට සමානයි. එහෙනම් ওই නියමය ඔය ආකාර දෙකෙන්ම කියනවා. අපි ලියනවා. කර්චොෆ්ගේ පළවෙනි නියමය. කර්චොෆ්ගේ පළමු නියමය. අපි ඒක හඳුන්වනවා ධාරා නියමය කියලා. අපි ධාරා නියමය කියලා හඳුන්වනවා. කර්චොෆ්ගේ පළමු නියමය ධාරා නියමය. සංදියකට ඇතුල් වන හෝ ඒ කියන්නේ ඇතුල් වන දිශාව සලකන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටවන දිශාව කියලා සලකන්නත් පුළුවන් මූලික දිශාව විදිහට. ඒතර මගේ මූලික දිශාව විදිහට සැලකුවේ මොකද්ද? ඇතුල් වෙන දිශාව. එහෙනම් සංදියකට ඇතුල් වන හෝ පිටවන දිශාව සැලකූ විට ධාරාවන්ගේ බීජීය එකතුව. බීජීය එකතුව කියන්නේ ධන ඍණ ભેදය සලකලා ගන්න එකතුව. බීජීය එකතුව ශුන්‍ය වේ. බීජීය එකතුව ශුන්‍ය වේ. අපි එන ඊළඟට දෙවනි ක්‍රමයක් ලියාගමු. මේ මෙහෙමත් කියනවා. අපි ඒක ඇත්තටම නිවැරදි ක්‍රමය මේක තමයි සංදියකට ඇතුල් වන හෝ පිටවන ධාරාවන්ගේ බීජ එකතුව ශුන්‍ය වේ. ඒක තමයි නිවැරදි ක්‍රමය. නමුත් සමහර අවස්ථාවලදී මෙහෙමත් කියනවා. අපි ඒකත් ලියාගමු. සංදියකට ඇතුල් වන ධාරාවන්ගේ එකතුව. සංදියකට ඇතුල් වන ධාරාවන්ගේ එකතුව. සංදියකට ඇතුල් වන ධාරාවන්ගේ එකතුව පිටවන ධාරාවන්ගේ එකතුවට සමාන වේ. සංදියකට ඇතුල් වන ධාරාවන්ගේ එකතුව පිටවන ධාරාවන්ගේ එකතුවට සමාන වේ. right. ඔන්න අපි කර්චොෆ්ගේ පළවෙනි නියමය සඳහා අවස්ථා දෙක පාවිච්චි කරමු. ඊළඟට අපි පොඩි උදාහරණයක් දෙකක් හදලා බලමු. right. අපිට මෙන්න මෙහෙම සංදියක් තියෙනවා. මේකට මෙහෙම ධාරා ඇතුළේ. මෙතනින් එනවා 2 ඇම්පියර්. මෙතනින් එනවා 3 ඇම්පියර්. මෙතනින් එළියට යනවා I. අපිට කියනවා මේ I කියන ධාරාව හොයන්න. එතන අපි පළවෙනි විදිහට නියමය දැම්මොත්. එතන මම මෙතන හිටගත්තා. මෙයා මගේ පැත්තට එන්නේ. මෙයා මගේ පැත්තට එන්නේ. එහෙනම් ධනයි. ධන 2 ඇම්පියර්. මෙයා මගෙන් එළියට යන්නේ. එහෙනම් ඍණයි. ඍණ I. මෙයා මගේ පැත්තට එන්නේ. මගේ දිශාවට, සංදි දිශාවට. එහෙනම් ධනයි. ධන 3 ඇම්පියර් සමානයි 0යි. එතකොට මේ දෙකේම ලකුණු ධනයි. එකතු කරගම 5 ඇම්පියර් ඍණ I සමානයි 0යි. I එහාට ගියපුවම 5 ඇම්පියර් සමානයි I. එහෙම නැත්නම් දෙවෙනි විදිහට දැම්මොත්. ඇතුළට එනවා 2 ඇම්පියර්. ඇතුළට එනවා 9 ඇම්පියර් සමානයි එළියට එනවා I. එතකොට 5 ඇම්පියර් සමානයි I. අපිට ඔය ආකාරයෙන් කැමති කොයි විදිහට දැම්මත් උත්තරයක් ලැබෙනවා. තව උදාහරණයක් බලමු.
ඉතින් අපි මේක දිහා බලමු. එතන මෙතනින් පටන් ගත්තා. මෙයා ඇතුළට මෙයා මෙතන ගත්ත ඇතුළට නෙමෙයි එළියට යන්නේ. එහෙනම් මොකද වෙන්න ඕන? ඍණ I. මෙතන ඊට ගත්තා. මෙයා එළියට. ඇතුළට આવොත් අපි දන්නා ඒක මෙයා එළියට. එහෙනම් ඍණ 2 ඇම්පියර්. මෙතනින් ඊට ගත්තාම මෙයා එළියට. මෙයා එළියට. එහෙනම් ඒකත් මොකද වෙන්න ඕනේ? ඍණ 5 ඇම්පියර්. මෙතනින් ඊට ගත්තාම මෙයා ඇතුළට 10 ඇතුළට. එහෙනම් ධන 10යි ඇම්පියර් සමානයි බිඳුව. එතකොට අපිට එනවා ඍණ I මෙතන ඍණ සංඛ්‍යා දෙකක් තියෙනවා. ඍණ සංඛ්‍යා දෙක එකතු වුණාම ඍණ 2යි ඍණ 5යි ඍණ 7යි. ඒ අපි 2කුයි 5කුයි දෙන්න තියෙනවා. එතකොට දෙන්න තියෙන ප්‍රමාණය 7යි. ධන අපි ළඟ තියෙනවා 10යි. සමානයි බිඳුව. එතකොට මෙතන සුළු වුණාම එනවා ඍණ 7යි ධන 10යි. ඒ කියන්නේ අපි දෙන්න තියෙනවා 7ක් එන්න තියෙනවා 10ක්. එතකොට මං එන්න තියෙන 10න් 7ක් දුන්නාම ඉතුරුයි කොච්චරද? 3ක් ඉතුරුයි. එම්නම් මං I එහා පැත්තට ගෙනියනවා. මෙන්න I එහා පැත්තට ගිහම ධන I වෙනවා. එහෙනම් 3යි ඇම්පියර් සමානයි I කියලා අපිට ගන්න. Right. අපි තව චූටි උදාහරණයක් බලමු. තර මම මේ විදිහට තව උදාහරණයක් ගන්නවා. 3 ඇම්පියර් 4 ඇම්පියර් 12 ඇම්පියර් I දැන් අත්දැක මෙන්න මේ. I කියනවාගේ අපි දන්නේ නැහැ. මෙතෙන්ට අපි මේකේ ධාරාව දන්නේ නැහැ. අපි ඇතුළට I කියලා ගයක් කියනවා කියලා හිතලා ලකුණු කරගෙන තියෙනවා. එතකොට අපි කර්චොෆ්ගේ පළවෙනි නියම දැම්මා. මේ සංදිය I කියන ධාරාව ඇතුළට. එතකොට I ධනයි. ඊළඟ දෙවෙනි එක කරනවා. මෙයා සංදියෙන් එළියට. අපි කිව්ව ඇතුළට ආවොත් ධනයි, එළියට ගියොත් ඍණයි. එහෙනම් වෙන 3යි ඇම්පියර්. මෙයා සංදියෙන් එළිය පැත්තට යන්නේ. එහෙනම් ඇතුළට ආවොත් ධනයි, එළියට ගියොත් ඍණයි. එහෙනම් 4යි ඇම්පියර් මොකද්ද වෙන්න ඕනේ? ඍණ 4යි ඇම්පියර්. 12 සංදියෙන් ඇතුළට එන්නේ. සංදිය දෙසට. එහෙනම් එයා මොකද වෙන්න ඕනේ? ධන. 12යි ඇම්පියර් සමානයි බිඳුව. එතකොට එනවා අපිට I. તો ඍණාගයන් දෙකක් තියෙනවා. ඒතකොට මම දෙන්නෙක් ඉන්නවා. දෙන්න එකතු වුණාම 7යි ඇම්පියර් ධන 12යි ඇම්පියර් සමානයි බිඳුවයි. ඒතකොට ධන සහ ඍණ සුළු වෙනවා. I එතකොට ඍණ 7යි ධන 5යි සුළු වුණාම ලොකු එකකින් කුඩා එක මම අඩු කරනවා. මොකද දෙන්න තියෙන්නේ 7යි මට එන්න තියෙනවා 12ක්. ඒතකොට මගේ ළඟ ඉතුරු වෙනවා තව කොච්චරද? 5. එතන මම I ධනයි. එහෙනම් මම මේක මෙහා පැත්තට ගෙනියනවා. එතකොට I සමානයි ඍණ 5යි ඇම්පියර් කියලා එනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. I සමානයි දැන් මට ආවේ කොච්චරද? ඍණ 5යි ඇම්පියර්. ඔකේ සැබෑ අර්ථය මේ I සමානයි ඍණ 5යි ඇම්පියර් කියන එකේ සැබෑ අර්ථය මෙන්න මේ පැත්තට 5යි ඇම්පියර් ධාරාවක් ගමන් කරනවා. ඒතර මම I මේ පැත්තට යනවා කියලා හිතලා තමයි හැදුවේ. මේ I ලකුණු කරගත්තොත් මේ පැත්තට යනවා කියලා හිතලා ලකුණු කරා. ඒතකොට මට ආව ඍණ 5යි ඇම්පියර්. ඒ වුණාට ඒකෙන් කියවෙන්නේ මෙතන ඍණ ලකුණෙන් කියවෙන්නේ මේ පැත්තට නෙමෙයි ඔය කම්බිය ධාරාව යන්නේ. අනිත් පැත්තට 5යි ඇම්පියර් ධාරාවක් යනවා. ඒක තමයි අපි ඉතින් ගන්න උත්තරේ. මෙතන ලකුණ ඍණ වුණා කියන්නේ අපි මේ ඊතලයේ දිශාව තෝරාගත්තා වැරදි. සැබෑ විදියට නම් ඊතලෙ පිටින් ඕන මෙතනින් එළියට. ඒක තමයි මෙතන කියන ඍණ ලකුණෙන් කියවෙන. ඍණ උත්තරයක් ආවොත් අපිට සන්නායකක ධාරාවට ඒකෙන් අර්ථවත් වෙන්නේ අපි තෝරාගත් දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ මෙන්න මේ ලැබෙන අගය ධාරා විදියට ගමන් කරනවා කියන එක. ඒත් අපිට නියමෙන් ওই විදිහට අඳුර ගන්න පුළුවන්. right. අපි තව චූටි උදාහරණයක් හදමු.
අපි තව සංඛ්‍යාවක් සලකමු. 5 ඇම්පියර් 3 ඇම්පියර් 2යි තුනයි I කොයි විදිහට සලකලා දානවා තුනයි I සහ එතන අපි මේකට කර්චොෆ් නියම දැම්මා. දැන් බලන්න මේකට. මෙන්න මෙතන මේ ධාරාව ඇතුළට එන්නේ. එහෙනම් 5 ඇම්පියර් කියන එක නා ධනයි. ධන 5 ඇම්පියර්. මෙයා ඇතුළට එන්නේ. එහෙනම් එයත් ධනයි. ධන 3 ඇම්පියර්. මෙයා කොහෙද දැන් එළියට. එළියට යනවා නම් එයා ඍණයි. ඍණ 3යි I. මෙයා කොහෙද දැන් එළියට. එහෙනම් එයත් ඍණයි. ඍණ I සමානයි බිඳුවයි. එතන මෙතන ධාරාගයන් දෙකක් තියෙන අපිට දන්න ඉලක්කම් වලින් 5යි 3යි එකතු කරපුවම 8යි. මෙතන I අගයන් තියෙනවා ඍණ 3යි ඍණ I එකතු වුනහම ඍණ 4යි I සමානයි බිඳුවයි. ඒතකොට 8යි ඇම්පියර් සමානයි ඍණ 4යි I මේ පැත්තට ගියා ධන 4යි I වුණා. එහෙනම් 8යි ඇම්පියර් මෙතන ගුණ කිරීමක් මේ පැත්තේදී බෙදීමක් වෙනවා. බෙදීම 4 සමානයි I. එතන බෙදුනහම වෙනවා 2යි ඇම්පියර් සමානයි I. එතකොට මේ I කියන ධාරාව කොච්චරද? 2යි ඇම්පියර්. එහෙනම් මේ 3යි I කීයක් වෙනවද? 2 වැඩි කිරීම 3යි කියන්නේ 6යි ඇම්පියර් වෙනවනේ. 3යි I කියන්නේ. එහෙනම් අපිට ඔය විදිහට ධාරා හොයාගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් කර්චොෆ්ගේ පළවෙනි නියමය යොදන හැටි පිළිබඳව ඉගෙන ගත්තා. right. අපි ඊළඟට යමු කර්චොෆ්ගේ දෙවෙනි නියමය. අපි ඔකට කියනවා වෝල්ට්ගියතා නියමය. නැත්නම් විදුත්ගාමක බල පිළිබඳ නියමය කියලා කියනවා. සාමාන්‍ය වචනයෙන් වැඩිපුර කියන්නේ කර්චොෆ්ගේ වෝල්ට්ගියතා නියමය කියලා. අපි නිසා ඒ වචනයෙම පුරුදු වෙමු. අපි දෙවෙනි නියමයට විදුට වෝල්ට්ගියතා නියමය කියලා කියනවා. right. වෝල්ට්ගියතා නියමය කියන්නේ මෙහෙමයි. ඕනෑම පරිපථයක විශාල පරිපථයක් වෙන්න පුළුවන්. ඒකේ සංයුක්ත ඇස්සක් තෝරගන්න. ඕනෑම පරිපථයක අපි සංයුක්ත ඇස්සක් තෝරගන්න. මේක මම නිකන් උදාහරණයක් විදිහට වැඩියෙන් පැහැදිලි වෙන්නේ නැතුව මෙන්න මෙහෙම. අපිට මෙතන කෝෂයක් තියෙනවා. උදාහරණයකට නිකන් මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා. නැත්නම් මෙතන අපි කෝෂයක් දාමු. මෙතන කෝෂයක් තියෙනවා. මෙහෙම ප්‍රතිරෝධයක් තියෙනවා. තාම මේ සර්කිට් එක විශාලයි. මෙහි තව මේ ජොයින්ට් එක මෙහෙම තැන් වලට යනවා. මෙහි තව එක තැන් වලට යනවා. අපි දන්නේ. එතකොට සංයුක්ත ඇස්සක් කියන්නේ මේකේ තව මෙහෙම කම්පොනන්ට් තියෙනවා. මෙහෙම ප්‍රතිරෝධ තියෙන්න පුළුවන්. ඊට පස්සේ විදුලි කෝෂ තියෙන්න පුළුවන්. කොහොම එකකින්ව තියෙන්න පුළුවන් මොන හරි කොයිල් තියෙන්න මොන හරි ඕනෙත් කම්පොනන්ට් එකක් මේකේ තියෙන්න පුළුවන් මෙහෙම ඉස්සරහට. අපි දන්නේ නැහැ. ඒව අපිට අදාළ නැහැ. අපිට කර්චොෆ් නියමය දාද්දී මෙන්න මේ පරිපථයෙන් තෝරා ගන්නා ලද සංයුක්ත ඇස්සකට දාන්න පුළුවන්. මේ තෝරා ගන්නා ලද සංයුක්ත ඇස්සකට දාන්න පුළුවන් කර්චොෆ්ගේ නියමය. ඉතින් අපි හිතුවොත් මෙන්න මෙයාගේ විදුත්ගාමක බලය. දැන් මේ විදුත්ගාමක බලය කියන එක මම පැහැදිලි කරා. මොකද්ද? ධාරාව නොබලන විට කෝෂයේ දෙකලවර පෙන්වන වෝල්ටීයතාවය. අපි ගිය සතියේ වීඩියෝ එකකින් වෙන කතා කරේ. මේක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් විදුත්ගාමක බලය කියන අගයම ධාරාව ලබා ගන්න අපිට පෙන්වන්නේ නැහැ. අපි දැන් මෙතන ඉඳන් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා සලකලා අරන් තියෙනවා. right. එතකොට ධාරාව නොබලන විට දෙකලර වෝල්ටීයතාවය විදුත්ගාමක බලය E1. මෙයාගේ විදුත්ගාමක බලය E2. මෙයාගේ විදුත්ගාමක බලය E2.
අපි හිතමු මෙතන R1 R2 R3 කියලා ප්‍රතිරෝධ තියෙනවා. නිකන් උදාහරණයක් විදිහට අපි හිතමු මෙතනින් යනවා I1 කියලා ධාරාව. එතකොට මේ සංදියෙන් පස්සේ ධාරාව වෙනස් වෙනවනේ. මොකද මෙහෙටත් යනවා මෙහෙටත් යනවනේ. අපි එන්න හිතමු මෙතනින් යනවා I2 කියලා ධාරාව. අපි දැන් මෙහෙම කරමු. මේකේ මොකක් වෙනස් වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපි හිතමු මෙතනින් යනවා I3 කියලා දානවා. මේක දැන් නොමිනු මෙතනින් යනවා I4 කියලා දානවා. මොකද මේ සංගීත පස්සේ ධාරාව ආය වෙනස් වෙනවා. දැන් මේ සන්නායක හතර ගත්තොත් මෙතනින් I1 ධාරාවක් යනවා. මේ සන්නායක කියන්නේ I2 ධාරාවක් යනවා. මේ සන්නායක කියන්නේ I3 ධාරාවක් යනවා. මේක මේ පැත්තට යනවා කියලා හිතන්න. මෙන්න මේ පැත්තට යනවා කියලා හිතමු අපි. මේ පැත්තේ I3 කියලා ධාරාවක් යනවා. මේක මෙන්න මේ පැත්තට I3 මේක මේ පැත්තට I4 ඔන්න ඔය විදිහට ධාරා ගමන් කරනවා. මම දෙවනි පාඩමේදී කතා කරා මේක. විද්‍යුත් කාමක බල පිහිටනවා. එතකොට ධනාග්‍රේ පැත්තෙන් ධාරාව එළියට යනවා. ඒ කියන්නේ ඉබා වැඩි පැත්තෙන් මේ පැත්තෙන් ධාරාව එළියට යනවා. කියලා අපි සමහර ලකුණු කරනවා. කොහොමද විද්‍යාත්මක අපි බලමු ඊළඟ පද්ධතිය තුල කොහොමද වෙන්නේ කියලා. රයිට්. මේ පැත්තෙන් එළියට යනවා කියලා හිතමු. එතකොට මම කතා කරා ප්‍රතිරෝධයක විභව බැස්ම. ප්‍රතිරෝධයක විභව බැස්ම පිහිටන්නේ ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ප්‍රතිරෝධයක විභව බැස්ම පිහිටන්නේ කොහොමද? ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ධාරාව ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව. ඒතර මෙයාගේ ගත්තොත් ධාරාව යන්නේ මෙහෙට මේ. ධාරාව යන්නේ උඩ පැත්තට. ධාරාව යන්නේ උඩ පැත්තට. එහෙනම් මෙයාගේ විභව බැස්ම BD තියෙනවනේ කොහෙද? පල්ලෙහාට මේ. ධාරාව ගමන් කරන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට කියන්නේ විභව බැස්ම තියෙනවනේ මේ පැත්තට. ඒකේ අගය සමාන වෙනවා මොකේද? මෙයා තුලින් ගමන් කරන ධාරාව වැඩි කරනවා මෙයාගේ ප්‍රතිරෝධයට. ඒ කියන්නේ මොකද්ද? I1 වරක් R1 ධාරාවේ සහ ප්‍රතිරෝධයේ ගුණිතය. හොඳට බලා ගන්න. එහෙනම් මෙයාගේ ගත්තොත් මෙයාගේ ධාරාව යන්නේ මෙහාට නේ. ධාරාව යන්නේ මෙහාට. එහෙනම් විභව බැස්ම තියෙන්නේ ධාරාව යන පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට. ධාරාව මෙහෙට යනවා නම් විභව බැස්ම තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් විභව බැස්මේ අගය සමාන වෙනවා I2 වරක් R2 ට. එතන මෙයාගේ ධාරාව යන්නේ මෙහෙට මේ. මෙයාගේ ධාරාව යන්නේ මෙහෙට මේ. මෙයාගේ ධාරාව යන්නේ මෙහෙට. එහෙනම් විභව බැස්ම තියෙන්නේ කොහෙද? ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ පැත්ත. එතන එයාගේ අගය ගත්තොත් I4 වරක් R3. I4 වරක් R3 විභව බැස්ම නේ. I4 වරක් R3. එතකොට මෙන්න මේ කෝෂ ගැන සැලකුවොත්. කෝෂ ගැන සැලකුවොත්. මෙන්න මේක ඍණාත්‍රය. මෙයා ඍණාත්‍රය. හොඳට බලන්න. මෙයා ඍණාත්‍රය. මෙයා ධනාත්‍රය. අපි කතා කරා ඍණ ඉඳන් ධන පැත්තට යද්දී විභවය වැඩි වෙනවා. ඍණ ඉඳන් ධන පැත්තට යද්දී විභවය වැඩි වෙනවා. ඒකනේ උනේ. එහෙමනම් මේ පැත්තේ විභවයට වඩා මේ පැත්තේ විභවය වැඩි. එහෙනම් මේකේ විදුත් ගාමක බලය පිටන්නේ මේ දිශාවට. ඒ කියන්නේ මේ පැත්තට වඩා මේ පැත්ත වැඩි. ඒත් මෙයාගේ ගත්තොත් මේ පැත්තට වඩා මේ පැත්ත වැඩි. එහෙනම් විදුත් ගාමක බලය පිටන්නේ මෙන්න මේ පැත්තට. ඍණ ඉඳන් ධන පැත්ත. ඍණ ඉඳන් ධන පැත්තට විදුත් ගාමක බලය පිටන්නේ. ඒතර කර්චෝෆ් මේ නියමය ඉදිරිපත් කරන්නේ මෙහෙම. ඒවට අපි ආකාර දෙකකට පාවිච්චි කරනවා. මමත් මේ නියම ඉදිරිපත් කරපු ආකාරයෙන්ම මේ ගණන් හදන්න පාවිච්චි කරන්නේ. නමුත් නියමයේ ඉදිරිපත් කරපු ආකාරය ගත්තොත්. නියමයේ ඉදිරිපත් කළ තියෙන ආකාරය ගත්තොත්. කර්චෝෆ් කියන්නේ සංවෘත ඇස්සක තෝරා ගන්නා ලද සංවෘත ඇස්සක. මෙන්න මේ සංවෘත ඇස්ස. ඒත් මම තෝරා ගන්නා ලද සංවෘත ඇස්ස මෙහෙම නම් කරන්නම්කෝ. A B C D කියලා නේද තෝරා ගන්නා ලද සංවෘත ඇස්ස නම් කරා. ඊට පස්සේ තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ. තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ. එතන අපිට අභිමත දිශාවක් තෝරා ගන්න පුළුවන්. ඒක දිශාව මොකක්ද? මේ චක්‍රයේ මේ දිශාව, එහෙම නැත්නම් මේ දිශාව. මම දැනට මේ දිශාව කියලා ගන්නම්. ඔන්න මේ දිශාව තෝරගත්තා. තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ. විද්‍යුත් ගාමක බලයන්ගේ සහ විභව බැස්මයන්හි, ඒ කියන්නේ IR ගුණිතයන් කියන විභව
බැස්මයන්හි බීජීය එකතුව ශුන්‍ය වේ. කර්ජෝක් කියන එක කරගන්න. මොකද කියන්නේ? තෝරා ගන්නා ලද සංයුක්ත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ දිශාවක් තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ විද්‍යුත්ගාමක බලයන්ගේ බීජීය එකතුව සහ විභව බැස්මයන්හි බීජීය එකතුව ශුන්‍ය වේ. අපි බලමු. දැන් මේ වැඩේ කරන්නේ මෙහෙමයි. මම මෙතනින් යන්න පටන් ගත්තා. මම මෙතන යන්න පටන් ගත්තාම පළවෙනි විදිහට දැම්මොත්. ඒ කියන්නේ පළවෙනි කර්ජෝක් කියන විදිහට දැම්මොත්. මෙන්න මෙතන. මට ඉස්සරහම ඉන්නේ කෝෂය. කෝෂයේ මොකද වෙන්නේ? මං යන පැත්තට විභවය වැඩි වෙනවා මේ. මං යන්නේ මේ පැත්තට. කෝෂයේ ඍණ හම්බෙලා ධන ඊළඟට හම්බෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තට යද්දි ඍණ ඉඳන් ධන පැත්තට යද්දි විභවය වැඩි වෙනවා. එහෙනම් මෙයා ධනයි. එහෙනම් E1 කියන එක නා ධන. ඊළඟට යනවා. යද්දි මේකේ විභව බැස්ම තියෙන්නේ මං යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඊතලෙ ඉන්නේ මෙහෙට නෙමෙයිනේ. මං යන පැත්තට මං යන්නේ මේ දිශාවට නේ. තෝරා ගන්නා ලද දිශාව මම මේක ලියුවොත් A B C D චක්‍රයට මේ දිශාවට නේද මේ? A B C D චක්‍රයට මේ දිශාවට. මම තෝරාගත් දිශාවට යනවා. එතකොට මෙයා මම යන දිශාවට නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙනම් ඍණයි. I1 වරක් R1 කියන එක නා ඍණයි. ඊළඟට මම මෙතනින් යනවා. මෙතනින් යද්දී I2 වරක් R2 මේ I2 වරක් R2 අනිත් පැත්තට ඉන්නේ. මම යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට ඉන්නේ. එහෙනම් මම යන්නේ මේ පැත්තට මෙයාත් අනිත් පැත්තට. එහෙනම් එයාත් මොකද වෙන්න ඕනේ? ඍණයි. ඍණ I2 වරක් R2. ඊට පස්සේ එනවා මෙතෙන්ට. ඊට පස්සේ චක්‍රය දිගට යන්නේ මෙතනින් හැරෙනවා. මෙතනින් හැරෙද්දී මේ කෝෂය මේ කෝෂය හම්බ වෙනවා. මේ කෝෂයේ ඊතලයේ කොහෙද තියෙන්නේ? උඩට. මම යන්නේ කොහෙටද? පල්ලයට. එහෙනම් මෙයා මොකද්ද වෙන්න ඕනේ? ධනද ඍණද? මම යන පැත්තට නෙමෙයි ඊතලයේ තියෙන්නේ. මම මේ පැත්තට මෙහෙට ඇවිදගෙන යන්නේ. යන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් මෙයා ඍණයි. ඍණ E2 මේ ධන හම්බ වෙලා ඍණ පැත්තට එන්නේ. මේ පැත්තට ඇවිදගෙනද ඉස්සෙල්ලා මට ධන වල ඉඳන් ඍණ වලට. ධන ඉඳන් ඍණට කියන්නේ මොකද්ද? විභවය අඩු වෙන පැත්තට. ඊට පස්සේ D කියන තැනට ආවා. එනවා. එද්දී මෙයා මේ පැත්ත මේකේ විභව බැස්ම තියෙන මම යන පැත්තටමයි. එහෙනම් මෙයා ධනයි. ධන I4 වරක් R3 ධනයි සමානයි බිඳුව. ඔන්න ආවා. right. එතකොට මම මේක මෙහෙම හදලා ලියාගත්තා. දැන් මෙහෙම හදලා ලියගන්න. මේක මෙහෙම හදලා ලියගන්න. ඔන්න බලන්න. මේ පැත්තේ තියෙනවා E1 මෙතන E2 ඍණ E2 සමානයි. එතන මෙයා සමාන කිරීමෙන් එහා පැත්තට යද්දි මොකද වෙන්නේ? මේ ඍණ එක දාන වෙනවා. ධන I1 වරක් R1. මෙයා මේ පැත්තට යද්දි දාන වෙනවා. එහෙනම් ධන I2 වරක් R2. මෙයා මෙහා පැත්තට යද්දි ඍණ වෙනවා. මේක ලකුණු ධනයිනේ. මේ පැත්තට යද්දි ඍණ වෙනවා. ඍණ I4 වරක් R3. මට මම මේක ටිකක් ලස්සන වෙන්න මේක මේ පැත්තට අරගෙන මේක මේ පැත්තට දාලා ලියනවා. එතකොට මට ලියන්න පුළුවන් I1 වරක් R1 ධන I2 වරක් R2 ඍණ I4 වරක් R3 සමානයි E1 ඍණ E කියලා එනවා සමීකරණය. එතකොට කර්චොෆ් කොහොමද නියමය කියලා තියෙන්නේ? කර්චොෆ් නියමය කියලා තියෙන්නේ මෙහෙමයි. සංවෘත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ විද්‍යුත්කාමක බලයන්හි වීජී එකතුව සහ ප්‍රතිරෝධ හරහා පිහිටන විභව බැස්මයන්හි වීජී එකතුව ශූන්‍ය වේ. ඒකෙන් මම සුළු කරලා හදාගත්තා මෙන්න මෙහෙම එකක්. ඒතර ඒකෙන් කියනවා මෙහෙම දෙයක්. සංවෘත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ IR ගුණිතයන්හි වීජී එකතුව විද්‍යුත්කාමක බලයන්හි වීජී එකතුවට
ශුන්‍ය වෙයි කියලා එන උත්තරය. එතකොට අපි කර්චොෆ් නියමය දාද්දී මෙන්න මේ දෙවැනි අවස්ථාව තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. පළවෙනි නියමයෙන් හදාගත්ත උප අවස්ථාව. දෙවෙනි අවස්ථාවක් තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. වරද්දා ගන්න එපා. මේක තමයි නියමය. අපි කර්චොෆ් යෙදීමේ පහසුව සඳහා නියමයෙන් ගොඩනගා ගන්නා ලද්ද මෙන්න මේ අවස්ථාව තමයි පාවිච්චි කරන්නේ. අපි ඒක ලොකු හිතන්න දෙයක් නෑ. අපිට එකක් දෙකක් දාපුවම තේරෙනවා. බලමු අපි ඒ උප අවස්ථාව කොහොමද යදන්නේ කියන එක ඊළඟට බලමු. රයිට්. මේක ඇඳ ගන්න ඉස්සෙල්. ඇඳ ගන්න මොනවද ලියා ගන්න එපා. මේවා ලියා ගන්න එපා මොනවද? මේ ටික විතරක් ඇඳ ගන්න. ඊට ලියා ගන්න මෙහෙම. කර්චොෆ්ගේ දෙවෙනි නියමය වෝල්ට්‍යතා නියමය. කර්චොෆ් දෙවෙනි නියමය වෝල්ට්‍යතා නියමය. කර්චොෆ් දෙවෙනි නියමය වෝල්ට්‍යතා නියමය. පරිපථයක සංවෘත්ත ඇස්සක ඒ කියන්නේ නිවෘත නැති කොටසක් කියන්නේ සංවෘත්ත ඇස්සක පරිපථයක සංවෘත්ත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ පරිපථයක සංවෘත්ත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ විද්‍යුත්ගාමක බලයන්හි සහ විභව බැස්මයන්හි වීජීය එකතුව ශුන්‍ය වේ. වීජීය එකතුව ශුන්‍ය වේ. පරිපථයක සංවෘත්ත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ විද්‍යුත්ගාමක බලයන්හි සහ විභව බැස්මයන්හි වීජීය එකතුව ශුන්‍ය වේ. right ඊට පස්සේ මේ සමීකරණ ලියලා ඒකෙන් මේ සමීකරණය ගොඩනගා ගන්න. ඉතින් මේ සමීකරණ ඉතින් අපි මේක හදාගන්න. කොහොමද හදන්නේ මේක? මම ආයි ගියොත් මෙන්න මෙතනින් පටන් ගන්නවා තෝරා ගන්නවා දිශාව. කොයිද? දිශාව මේක. දැන් යනවා. මෙතනින් එද්දී E අපි යන දිශාවටමයි මෙයාගේ විද්‍යුත්ගාමක බලය වැඩි වෙන්නේ. එහෙනම් ධනයි. ඊට පස්සේ මෙතන එනවා විභව බැස්ම. විභව බැස්ම තියෙන්නේ කොහෙටද? පල්ලෙහාට. එහෙනම් ඒකේ විභව බැස්මේ අගේ වෙනවා I1 වරක් R1. ඒක පල්ලෙහාට නිසා ඍණයි. මෙතනින් හැරුණා. මෙහෙට යන්නේ. මෙහෙට යද්දී මේකෙත් විභව බැස්ම අපි කියවට ධාරාව යන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි විභව බැස්ම තියෙන්නේ. එතකොට මේක IR ගුණිතය ඍණයි. එනවා මෙතෙන්. දෙවෙනි පොසිෂන්. අපි ධන 18 ඉඳන් ඍණ පැත්තට යන්නේ. එහෙනම් මෙයාගේ විභව බැස්ම තියෙන්නේ මේ පැත්තට. ඒතර අපි ධන පැත්තට ඍණ පැත්තට එන්නේ. විභවය අඩු වෙන පැත්තට එන්නේ. එහෙනම් ඒකත් විනාඩියක් විදිහට සලකන්න. හැරුණා මෙතනින්. මෙතනින් හැරුණාම අපි මේ පැත්තට එන්නේ. මෙයාගේ විභව බැස්ම තියෙන්නේ මෙහෙටනේ. අපි යන පැත්තටමයි. I4ක් R3 අපි යන පැත්තටමයි. එහෙනම් ඒක ධනයි. ඒ ටික එකතුව බිඳුවට සමානයි. ඒතර අපි ඒකෙන් උත්තර කරලා මේ සමීකරණය ගන්නවා. ඊට පස්සේ මේ දිශා දෙක මාරු කරලා
මම සමීකරණය පොඩ්ඩක් සකස් කරලා ලියාගත්තා. එතන අපිට එනවා I1 වරක් R1 ධන I2 වරක් R2 ඍණ I4 වරක් R3 සමානයි E1 ඍණ E2. එතන මෙන්න මේ ප්‍රකාශය දිහා බලලා අපි මේ නියමයට නව සංශෝධනාංකයක් දෙනවා. මේක නියම ඉදිරිපත් කරන්නේ අපි හදා ගන්නවා මෙන්න මේ විදිහට. ලියා ගන්න. සංයුක්ත ඇස්සක තෝරා ගන්නා ලද සංයුක්ත ඇස්සක තෝරා ගන්නා ලද දිශාවක් ඔස්සේ IR ගුණිතයන්හි VG එකතුව විදුත්ගාමක බලයන්ගේ VG එකතුවට සමාන වේ. දැන් අපි එහෙම විදියට සමීකරණ ගැන කතා කරමු. මෙන්න මේ විභව බැස්ම කියන සංකල්පය ගන්නෙ නැහැ. එතකොට අපි මේ විභව බැස්ම කියන සංකල්පය ගන්න නැහැ. අපි මෙන් ඉදිරියට නියමයේ දාන්නේ එහෙමයි. මේ විභව බැස්ම කියන සංකල්පය ගන්න නැහැ. ඒක හදාගත්තොත් අපි මෙවයි නියමයේ දාන්නේ. ඒක රවුන්ඩ් දෙකකින් දාන්න. මෙන්න මෙහෙමයි. මෙන්න සංයුක්ත ඇස්ස A B C D. මෙන්න තෝරා ගන්නා ලද දිශාව මොකක්ද? A B C D ඇස්සට මෙන්න දිශාව තෝරා ගන්නා දිශාව. එතකොට මම A කියන තැනින් ගමන් ආරම්භ කරනවා. මේක දෙපාරකට දාන්නේ. ඉස්සරම අපි IR ගුණිතයන් එකතු කරගෙන යනවා. ඉස්සරම මොකද කරන්නේ? IR ගුණිතයන් එකතු කරගෙන යනවා. එතන මම යන්නේ මේ පැත්ත. එතන ධාරාවත් මේ පැත්ත මේ. ධාරාවත් මේ පැත්ත. දැන් ඉස්සලා සංකල්පේ නෙමෙයි මේ කියන්නේ. ඒ සමීකරණයම තමයි ලැබෙන්නේ. අපි සංකල්පේ චුට්ටක් වෙනස් කරගත්තා. එතන ධාරාව මම යන පැත්තටමයි මේ. මෙහෙම යනවා. එතකොට මම ධාරාව යන පැත්තට නම් මේ IR ගුණිතේ මම ධනයි කියලා ගන්නවා. එතන මෙතන මොකද්ද? I1 වරක් R1. ඔන්න I1 වරක් R1. මෙතනින් හැරුණා. දැන් මේ පැත්තට යන්නේ. දැන් අපි චක්‍රේ මේ පැත්තට නෙමෙයි. යන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එතන මෙතෙන්ට යද්දි ධාරාවත් මම යන පැත්තටමයි යන්නේ මේ. ඒතර ධාරාව I2 ප්‍රතිරෝධය R2. ඒතර අපිට එනවා ගුණිතය I2 වරක් R2. මේ දෙන්නක IR ගුණිතය කියන්නේ මොකක්ද? I2 වරක් R2. මම යන පැත්තටම නිසා ධනයි. I2 වරක් R2. මේ සන්නායකයේ දිගේනවා. මේකේ මට ප්‍රතිරෝධ එකක්වත් හම්බෙන්නේ නැහැ. එහෙනම් IR ගුණිතයක් මේකේ නැහැ. ඊළඟට මේ සන්නායක දිගේ මෙතෙන් එනවා. එතකොට මං එන්නේ මෙහෙට කරන්ට් එක යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් මේකේ ගුණිතය IR ගුණිතය මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. මං යන්නේ මෙහෙට කරන්ට් එක ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් I4 කියන එක ඍණයි. එහෙනම් ඍණ I4 වරක් R3. I4 වරක් R3. එතකොට මේ වම් පැත්තම ඒ විදිහටම ලැබුණා. ඔන්න වම් පැත්තේ ඒ විදිහට ලැබුණා. දැන් මේක දෙපාරකට මම දාන්නේ. අර ඉස්සෙල්ලා එකපාරකට දැම්මේ. මේකෙන් දෙපාරකට දාන්න. ඊට පස්සේ දෙවෙනි වටේ යනවා. දෙවෙනි වටේ යන්නේ විදුත්ගාමක බලයන් එකතු කරන්න. දෙවෙනි වටේ යන්නේ කොහොමද? විදුත්ගාමක බලයන් එකතු කරන්න. මෙතනින් පටන් ගත්තා. මෙහෙම ගියා. මෙයාගේ ඍණ තහඩුවේ ඉඳන් ධන තහඩුවට මේ නැග්මක් තියෙන්නේ. මෙතනින් නම් මෙතන නගිනවා. විභවය වැඩි වෙනවා. එහෙනම් එයා මොකද වෙන්න ඕනේ? ධනයි. ඔහම කරකුණා. මේ කම්බියේ විදුත්ගාමක බල නැහැ. මේකේ විදුත්ගාමක බල තියෙනවා මේ බැහැලා එන්න ඕනේ පල්ලයට මේ. ඊතලේ තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධයි. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? ඍණයි. ඍණ E2. මෙතෙන් ගාව. මේ කැලේ නෑ. ඔන්න රවුන්ඩ් එක ගිහිල්ලා ඉවරයි. මේක රවුන්ඩ් එකකට දාන්න. එතකොට අපිට මෙන්න මේ සමීකරණය ලැබෙනවා. එතන මින් ඉදිරියට අපි කර්චොෆ් දාද්දී අර මම නියමයේ උගන්වපු ආකාරය නෙමෙයි නියමයෙන් හදාගත් දෙවනි ක්‍රමය තමයි අපි නියමයේ යොදද්දී පාවිච්චි කරන්නේ. මොකද අපිට ඒක
පහසුයි. ඒ නිසා අපි නියමයෙන් ගොඩනගාගත් දෙවනි ක්‍රමයක් තමයි අපි පාවිච්චි කරන්නේ. ගණන් හදන්න. එහෙනම් අපි චූටි ගැටලුවක් හදමු සර්ච් නියමයේ දාලා. උදාහරණයක් හදමු. මේක ගත්තොත් මයික සංයුක්තයක් ගන්නම්. කෝෂයක් තියෙනවා, ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතනත් අපි දාමු ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතනත් අපි ඉස්සෙල්ලා රෙජිමන්ට් එකේ තියෙන කෝෂයක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා කියලා මෙතනත් ප්‍රතිරෝධයක් තියෙනවා. එතන මේකේ මම ගන්නම් E1 සමානයි 12 වෝල්ට්. මේක ගන්නම් මම E2 සමානයි 6 වෝල්ට්. එතන මේක මම ගන්නම් R1 සමානයි 5 ඕම්. R2 සමානයි 10 ඕම්. මෙතන පහක් ගන්නත් නේ. බේස් වෙන සුළු කරගන්න. R3 සමානයි 5යි. ඒ විදිහට ගමු. 15ක් දාමු නේද? සාරියක් කියලා කියනවා ප්‍රශ්නේ. 15යි. ඒ විදිහට ගමු. එතකොට දැන් මේකේ මේ සංදි වලින් කොහෙටවත් කම්බි නැහැ. වෙන ජොයින්ට් නැහැ. මේක එක ඇස්සක් ගත්තා. සරල ඇස්සක් ගත්තා. ඒතර මම මෙතනින් I කියන ධාරාවක් ගත්තොත් මෙතන ජොයින්ට් එකක් නැත්තම් මේ කම්බියෙත් ඒ කරන්ට් එකමයි යන්නේ. මේ කම්බියෙත් ඒ කරන්ට් එකමයි යන්නේ. මේ කම්බියෙත් ඒ කරන්ට් එකමයි මේකම කම්බියකම එකම ධාරාව තමයි යන්නේ. ඇයි? මේකේ අය සංදි මොනවත් නැහැ. එතන මම නියමය යොදනවා A B C D. මේ නියමය යොදද්දී අපි මෙන්න මෙහෙම අපේ පහසුවට පොඩි පොඩි ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. අපේ පහසුව සඳහා මේව මෙහෙම පාවිච්චි නොකරයි කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ පහසුව සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයන් තියෙනවා. මෙන්න මේ එක ඇස්සක් විතරක් සැලකුවොත්. ඇයි දෙකක් සැලකුවොත් ඒක වෙනස් වෙනවා. එක ඇස්සක් විතරක් සැලකුවොත්. මේක එකක් එකයිද තියෙන්නේ මේක එක ඇස්සක් විතරක් දීලා තිබ්බොත් කැටද. එක ඇස්සක් විතරක් දීලා තිබ්බොත්. අපි ධාරාව ලකුණු කරගන්නවා මේ දෙකේ විශාල කෝෂයේ ධනාග්‍රයෙන් එළිය පැත්තට ධාරාව යනවා. ධනාග්‍රයෙන් එළියට ධාරාව යන්නේ. ඒතර විශාල කෝෂයේ ධනාග්‍රයෙන් එළියට ධාරාව යනවා කියලා ලකුණු කරගන්නවා. මොකද එතකොට අපිට ධන උත්තර ලැබෙනවා පහසු. ඒතර අපි විශාල කෝෂයේ ධනයෙන් එළියට යනවා කියලා ගන්නවා. ඇහි දෙකක් තිබ්බොත් ධාරා දෙකක් එනවනේ. එතකොට මේකිනුත් ධනාග්‍රයෙන් එළියට යනවා කියලා ගන්නවා. දැන් මේක එහෙම දාන්න බෑ. මොකද ධාරාව වෙනස් වෙන්නේ නැහැ. මේ ධාරාවනේ සියල්ලම හරහා යන්නේ. එතකොට අපිට එක ධාරාවයි ලකුණු කරන්න පුළුවන් නේ. එක ධාරාවක් ලකුණු කරන්න පුළුවන් නම් කෝෂ කීයක් තිබ්බත් කෝෂ නැත්නම් දෙකක් තුනක් තියෙනවා නම් අපි විශාල කෝෂයෙන් එළියට ධාරාව වෙනවා කියලා තමයි සම්මතයක් විදිහට ලකුණු කරගන්නේ. රයිට්. කෝෂ දෙකක් වගේ තියෙනවා. රයිට්. එතකොට අපි දැන් දෙවෙනි ක්‍රමයට මේක දාන්න යන්නේ. එතන තෝරා ගන්නා ලද දිශාව. මම මේ දිශාව තෝරාගත්තා. මේ දිශාව තෝරාගන්න හේතුව තමයි මෙන්න මේ ධාරාව ගමන් කරන්නේ කොයි දිශාවටද මේ චක්‍රය තුල? මෙන්න මේ දිශාව. එතකොට IR ගුණිතයන් ධන අගයන් ලැබෙනවා මට මේ දිශාව තෝරගන්න. කෙනෙකුට මේ දිශාව තෝරගන්න හදන්නත් පුළුවන්. එකම උත්තරෙමයි එන්නේ. කිසි ගැටලුවක් නැහැ. නමුත් සුළු කරන්න පහසුයි ධන උත්තර වැඩි වුණා. ඒ හින්දා මම මේ ධාරා අගයන් වැඩිපුර පිළිදෙන පැත්ත මේ චක්‍රයේ කර්චොෆ් නියමය යොදන දිශා විදිහට තෝරගන්න. එතකොට මට මේක වැඩේ කරගෙන යන්න පහසුයි. එහෙම නැහැයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. රයිට්. අපි බලමු. එතකොට දැන් මෙන්න මෙතනින් පටන් ගත්තා. මෙතනින් පටන් ගත්තොත් ඉස්සරම IR ගුණිත යන්නේ. එහෙම ආවා. මම යන පැත්තටමයි කරන්ට් එක යන්නේ නේද? දැන් ගැටලුවක් නැහැ නේ. මෙයා I වරක් R1. මට ලියන්න පුළුවන්. I වරක් R1. R1 කියන එක 5යිනේ. එහෙනම් මම I 5න් වැඩි කරලාම ලියන්නම් එකපාරම. I 5න් වැඩි කරා. I 5න් වැඩි කරපුවම කොච්චරද? 5යි I. අපි යන පැත්තටම නිසා දානවා. මේ කම්බියෙත් කරන්ට් එක යන්නේ මෙහෙටමනේ.
එතකොට අපි යන පැත්ත තමයි ධනයි. එහෙනම් I කියන ධාරාවමයි මේකම් විරුද්ධ යන්නේ. එතකොට මෙතන ප්‍රතිරෝධය මොකද්ද? R2. මේ I කියන අගය R2 කියන ප්‍රතිරෝධය ඕම් කීයද? 10යි. 10න් වැඩි වුණාම කොච්චරද? I 10න් වැඩි වුණාම 10යි I. මං යන පැත්තටම තමයි ධාරාව යන්නේ හින්දා ධනයි. එහෙනම් මට එතන ගුණිතය ලියන්න පුළුවන් 10යි I. මෙන්න මේ 10න් මෙන්න මේ I කියන අගය වැඩි කරා. ඊළඟ මෙහෙම එනවා. එහෙම එනවා. දැන් මේ සන්නායකෙත් මේ පැත්තටමයි කරන්ට් එක යන්නේ. ඒක චක්‍රයක් විතර මේ පැත්තට. ඒතර මෙතෙන්නුත් අපිට I කියන ධාරාව යනවා. එතකොට මේකේ ප්‍රතිරෝධයගේ කොච්චරද 15යි. 15න් I වැඩි වුණාම 15යි I. මම යන පැත්තටමයි කරන්ට් එක තියෙන්නේ. එහෙනම් ධනයි. ධන 15යි I. ඔන්න මෙතෙන්ට ආවා චක්‍රය ඉවරයි. මෙතෙන්ට ආවා චක්‍රය ඉවරයි. දැන් ඊළඟට අපි දෙවෙනි වටේ පටන් ගන්නවා. දෙවෙනි වටේ පටන් ගද්දී මොකද කරගන්නේ? එතන දා ගන්නවා සමාන කිරීම. දෙවෙනි වටේ පටන් ගද්දී අපි එහා පැත්තට දා ගන්නවා සමාන කිරීම. බලමු. එතකොට මෙතන යනවා. ඍණ ඉඳන් ධන පැත්ත. එහෙනම් ඍණ ඉඳන් ධන පැත්තට කියන්නේ ඍණට වඩා ධන පැත්තේ විභවය වැඩි වෙනවා. විභවය වැඩි වෙනව පැත්තට යනවා කියන්නේ ධනයි. එහෙනම් මෙතන අගය ධන 12යි. එනවා. එතකොට මේකේ මේ පැත්තටයි විභවය වැඩි වෙන්නේ. එතකොට අපි මේ පැත්ත නම් මෙහෙම ඇවිදගෙනදී ධනය වලින් නම් ඍණය පැත්තට. ඒ කියන්නේ ධනෙන් ඉඳන් ඍණ පැත්තට එනවා කියන්නේ විභවය අඩු වෙන පැත්තට එන්නේ. ධනෙන් ඉඳන් ඍණ පැත්තට එනවා කියන්නේ විභවය අඩු වෙන පැත්තට එන්නේ. එහෙනම් මේකේ අගය ඍණයි. ඍණ 6යි. ඔන්න සමීකරණය අපි ළඟනවා. එතකොට එකතු කරොත් වෙනවා 5යි 15යි 30යි නේද? 30යි I සමානයි 12න් 6ක් අඩු වුණාම 6යි. එතකොට I සමානයි 6 බෙදීම 30යි. එතකොට එනවා 6 2 3ෙන් බෙදුනම 2යි 10න් බෙදුනම 0.2යි ඇම්පියර් ධාරාවක් උත්තර. එහෙනම් මේ පරිපථය යන ධාරාව කොච්චරද? 0.2යි ඇම්පියර්. ඔන්න පෙච්චෝක් නියමය යොදලා මම ඔය පරිපථය යන ධාරාව ගන්න එක. තව එකක් හදමු. උදාහරණයක් බලමු. තවත් අපි එක ඇස්සක් තියෙන සරල පරිපථයක් ගමුනේ. එක ඇස්සක් තියෙන සරල පරිපථයක්. මෙන්න එක කෝෂයක් තියෙනවා. ප්‍රතිරෝධයක් තියෙනවා. කෝෂයක් තියෙනවා. ප්‍රතිරෝධයක් තියෙනවා. තියෙනවා ප්‍රතිරෝධයක් තියෙනවා මෙතන ප්‍රතිරෝධයක් තියෙනවා කියනවා මම මේකට ගියන් දානවා මෙතන 12යි වෝල්ට් 24යි වෝල්ට් මෙතන 6යි වෝල්ට් මෙතන 9යි වෝල්ට් ඊට පස්සේ ප්‍රතිරෝධ ගත්තොත් මම මේකට දාන්නම් මෙතන 10යි ඕම් මෙතන 15යි ඕම් මෙතන 5යි ඕම් මෙතන 20යි ඕම් ඒ වගේ ගැන ටිකක් ඔයාලගේ ටිකක් දැම්මා ඊට පස්සේ මම මේකේ විශාල කෝෂෙ මෙන්න මෙයා එතකොට ධාරාව විශාල කෝෂෙ ධනාත්මකයෙන් එළියට යනවා කියලා හිතනවා. ඒතර මේ චක්‍රය පුරාම මේ I කියන ධාරාව තමයි යන්නේ. So මේක ලකුණු කරගත්තා A B C D කියලා. A B C D කියලා ලකුණු කරගත්තා. A B C D කියලා ලකුණු කරගත්තා. ලකුණු කරගෙන දැන් අපි ක්‍රේචෝක් නියමය දන්නවා. දිශාවක් එපේ මම ඉස්සරහ දිශාව විදියට මෙන්න මේ දිශාව තෝරගන්නවා. විපත් දිශාව විදියට මෙන්න මේ දිශාව තෝරගන්නවා.
අභිමත දිශාව විදිහට මේ දිශාව තෝරගන්නවා. දැන් අපි බලමු. මෙතනින් පටන් ගන්න. IR ගුණිත යන්නේ ධාරාව I. මං යන පැත්තටමයි කරන්ට් එක තියෙන්නේ. මෙතන ධාරාව I, මෙතන ප්‍රතිරෝධයගේ 10යි ඕම්. එහෙනම් 10න් I වැඩි වුණාම 10යි I. මං යන පැත්තටම නිසා ධනයි. ඊළඟට අපි IR ගුණිත යන කරයි ගන්න. දැන් මේ පැත්තේ කරන්ට් එක යන්නේ මං යන පැත්තටමයි කරන්ට් එක තියෙන්නේ. මෙතනත් I කියන ධාරාවමයි 15 I ගෙන් වැඩි වුණාම 15යි I. මං යන පැත්තටම නිසා ධනයි. ධන 15යි I. මේක දිගේ යනවා. එතකොට මේ පැත්තට කරන්ට් එක යන්නේ I කියන ධාරාව මෙහෙම. එතන මං යන පැත්තටමයි කරන්ට් එක තියෙන්නේ. මෙහෙම නැවිදගෙන එන්නේ. යන පැත්තටමයි කරන්ට් එක තියෙන්නේ. I 5න් වැඩි වුණාම 5යි I. මම යන පැත්තටම නිසා ධනයි. ධන 5යි I. ඊට මෙතනින් හැරුණා මේ පැත්තට. එතකොට කරන්ට් එක මේ පැත්තටමයි යන්නේ I. එතකොට මේ පැත්තට එනවා. ප්‍රතිරෝධයක් හම්බුනා 20යි I ගෙන් වැඩි වුණාම 20යි I. මං යන පැත්තටමනේ. එහෙනම් ධනයි. ධන 20යි I. ඔන්න සමානයි. පළවෙනි රොම ගිහින් ඉවරයි. පළවෙනි රොම ගිහින් ඉවරයි. දැන් දෙවෙනි රොම. අබ්බල විද්‍යුත් කෝෂය. එතන මෙයාගේ විභවය ඍණ ඉඳන් ධන පැත්තට වැඩි වෙනවා. මෙයාගේ ඍණ ඉඳන් ධන පැත්තට වැඩි වෙනවා. මෙයාගේ ඍණ ඉඳන් ධන පැත්තට වැඩි වෙනවා. මම මෙතන පටන් ගන්නවා මේ වෙනවා. මට ඉස්සරම හම්බෙන්නේ ඍණ දහඩුව මේ පැත්තේ ඍණ. ඍණ එකේ ඉඳන් ධන පැත්තට මොකද්ද තියෙන්නේ? නැග්ම වැඩි වීම. එහෙනම් ධනයි. 24 ධනයි. මෙතනින් එනවා මේ පැත්ත. දැන් හම්බෙන්නේ කවුද ඉස්සලා? ධන තහඩුව. ධන ඉඳන් ඍණට යනවා කියන්නේ කොහොමද? බෑස්මක් නේ. මේ පැත්තේ ඊතලේ තියෙන අපි යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ බෑස්මක්. එහෙනම් එයා ඍණ 6යි. ඇවිදගෙන එනවා. මෙයා එනවා. මෙතෙන් කවුද ඉස්සලා හම්බෙන්නේ? ඍණ තහඩුව. ඍණ ඉඳන් ධන පැත්තට. ඊතලේ තියෙන පල්ලයට. ඍණ ඉඳන් ධන පැත්තට. මේ ඍණ හම්බෙන්නේ ඍණ ඉඳන් ධන පැත්තට යනවා. ඍණ ඉඳන් ධන පැත්තට එනවා කියන්නේ විභවය වැඩි වීම. එහෙනම් ධනයි. ධන 12යි. මෙතන එකතු කරොත් I අගයන් 10යි 25යි 30යි 20යි 50යි. මෙතන එනවා මට 50යි I සමානයි. මෙතන 24න් 6ක් අඩු වුණාම 18යි 18යි 12යි 30යි නේද? 30යි. එතන I ගත්තොත් I සමානයි 3 බෙදී 30 බෙදීම 50යි. කැපෙනවා. එතකොට එනවා පහින් බෙදෙනවා 0.6 ඇම්පියර්. ඔන්න මම වෙජ්ජක් නිම දාලා ගැටුව විසඳුවා. අපිට පුළුවන් ඔය විදිහට කර්චොප් පාවිච්චි කරලා ගැටුවක් විසඳගන්න. right. ඉතින් අපි මේ ඉතාමත්ම සරල පරිපථයක් ගැන තමයි කතා කරන්නේ. ඒතර එක කුඩුවයි තියෙන්නේ. අපිට මේකේ තව මෙහෙම තව කෑල්ලක් වෙනෙක් වෙලා කුඩු දෙකක් එකට තියෙනවා. වගේ සංකීර්ණ පරිපථ ගැන කතා කරන්න පුළුවන්. බැරි නෑ ඇත්තටම. නමුත් NVQ level 4 වල ඔයගොල්ලන්ට එහෙම නෑ. දැන් ඔය සමහර විෂය ධාරාවල අපි තියෙනවා අපි චුට්ටක් එතනදි කතා කරන්න බලමු. නමුත් දැන්ට මම සාමකාලිකව මෙන්න මේ එතනින් නවතිනවා. මම ඊළඟ ලෙසන් එකේ තව පොඩි උදාහරණයක් හෝ දෙකක්. ඒ කියන්නේ මේ වගේ කුඩු දෙකක් තියෙන උදාහරණයක් ගැන කතා කරනවා. මොකද අපිට පොඩ්ඩක් එහෙම කරුණු දැනගෙන ඉන්න එකත් හොඳයිනේ. ඒ නිසා අපි කතා කරලා බලමු. ඒතර කර්චොෆ් නියමය කියන එක ඉතාමත් වැදගත් නියමයක්. අපිට විදුලිය පුරාවට මේක දන්න වෙනවා. කර්චොෆ්ගේ නියම දෙකක් තියෙනවා. එකක් තමයි ධාරා නියමය, අනිත් එක තමයි වෝල්ටීයතා නියමය. ඒතර අපිට NVQ level 4 කියන සීමාවේදී හම්බෙන ප්‍රධාන නියම ගත්තාම එකක් ඕම්ගේ නියමය, කර්චොෆ් නියම, ප්‍රධාන නියම. තව නියම හම්බෙයි අපි ඉස්සරහ බලමු. එතන මම ඊළඟ ලෙසන් එකේ කර්චොෆ් නියමෙන් තව ගණන් දෙකක් විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට විභව බැස්මක් ගණනය කරන හැටි පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය චූටි චූටි විෂය කරුණු ටික කතා කරගෙන අපි ඊළඟට ඔයගොල්ලන්ට තියෙනවා ඔය විදුලි උපාංග පිළිබඳව කතා කරන්න තියෙනවානේ. ඒ කියන්නේ RCD, MCB, MCCB, ඔය shunt, UVT ඔය වගේ ඒවා ගැන කතා කරන්න තියෙනවා. සර්කිට්ස් වර්ග ගැන කතා කරන්න තියෙනවා.
විදුලි උපකරණ වල සලකුණු සිම්බල්ස් ගැන කතා කරන්න තියෙනවා. අපි ඉස්සරහට කතා කරගෙන යමු. එතන මේ වීඩියෝ එකේ දැන්ට යන වේගය ඇත්තටම මදි මම මේක දන්නවා. නමුත් මේ මම ඉදිරියට චුට්ටක් වේගය වැඩි කරන්න. මොකද මේකේ දවස් කීමකට චුටි පුද්ගලික ප්‍රශ්නකුත් තියෙනවා මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න මේක. මම උත්සාහ කරන්න මේ සතියේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. මේ අපි පොඩ්ඩක් වේගය වැඩි කරගමු. අතර වේගය මදි මට ඒක පැහැදිලි. අපි මේකේ කාලයක් අරගෙන වේගය හදාගමු. එතකොට අපි ආයේ ක්ලාස් එක තියෙන 19 සඳුදා ඊට ඉස්සරින් මම බොහෝ විට වීඩියෝ දෙකක් විතර අප්ලෝඩ් කරගන්න උත්සාහ කරනවා. රයිට්. 19 සඳුදා අනිවාර්යෙන් ක්ලාස් එක තියෙනවා. ක්ලාස් එකට සහභාගී වෙන්න 19 සඳුදා 7ට. රයිට්. එහෙනම් මම ක්ලාස් එක අතට නවත්තන්න. සුබ රාත්‍රියක් සියලු දෙනාට.